අද පාස්කුව ක්‍රිස්තුස් වහන්සේගේ රුධීරය සාක්ෂි දරන සත්‍යයි යන දේශනා මාතෘකාව සමගින් එක්ව දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමු. ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේ විසින් මේ පොළොවේ උපත ලැබුවේ මානව වර්ගයාව ගලවා ගැනීමටයි. එසේනම් ආත්මික කෝණයෙන් බැලූ කල වසර 2000කට ඉහතදීමෙන් මේ යුගයේදීද ක්‍රිස්තුස් වහන්සේ එනම් අපගේ ගැලවුම් කරුවානන් මේ පොළොවට නොපැමිණියා නම් කොහොමද මනුෂ්‍ය වර්ගයාට ගැලවීම ගැනවත් පව් කමාව හෝ ස්වර්ගරාජ්‍යය ගැනවත් කිසිම බලාපොරොත්තුවක් තබා ගැනීමට නොහැකි වෙනවා. පාස්කුව හා ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ රුධීරය අපට ඉතා වැදගත්ය. ක්‍රිස්තුස් වහන්සේගේ රුධීරය මේ පොළොවේ නොපැවති දෙවියන් වහන්සේ තම කරුණාවෙන් තම ලෙයින් අපව නොපැළඳුවා නම් අපට ගැලවීම පව්කමාව හෝ ආත්මික ලෝකයේ කිසිදු ආශාවක් අපේක්ෂා කිරීමටවත් ඒවා ගැන බලාපොරොත්තු තබා ගැනීමටවත් නොහැකි වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලය අපගේ ආත්මික ලෝකයේදී අපට අවශ්‍ය වන්නේත් එය උතුම් කොට සැලකෙන්නෙත් ඒ නිසයි. මෙය එපිස 1:7 වන පරිච්ඡේදයෙන් සනාථ කරගනිමු. ඒ ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය. එසේනම් ලේ නොමැතිව මිදීම ලැබෙනවද? නැහැ. ගැලවීම මේ පොළොවේ ඩොලර් බිලියන වලින්වත් මිලදී ගන්න බැහැ. අපට බොහෝ දැනුම ප්‍රඥාව හා පොළොවේ විද්‍යාත්මක කුසලතා තිබුණත් මිදීම ලබාගන්න පුළුවන්ද? පව්කමාව කොහොමද? බැහැ, ලබාගන්න බැහැ. මේ සෑම ආශිර්වාදයක්ම ලැබිය හැක්කේ ක්‍රිස්තුස් වහන්සේගේ රුධීරය නිසාය. 1 පේතුරුස් 1 වන පරිච්ඡේදයේ 18 වන පදයට යමු. මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනි දි รา යන දේවල් කරුණු කොටගෙන නොව. කුමකින්ද? කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලය කරුණු කොටගෙන බව නුඹලා දන්නහුය. ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලයේ මේ සියලු ආශිර්වාද ඇති කළ බව බයිබලය අපට පැහැදිලිව පෙන්වා දෙනවා. මෙම ආශිර්වාද කිසිම ද්‍රව්‍යමය දෙයක් හෝ බලවේගයකින් ලැබෙන්නේ නැහැ. එළිදරව් 1:5 වන පරිච්ඡේදයේ ලියවී ඇත්තේ විශ්වාස සාක්ෂිකාරයා වූ මළවුන්ගෙන් නැගිටි කුළුඳුලා වූ පොළොවේ රජුන්ගේ අධිපතියා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේම කරන්නා වූ තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවා වූ අපව රාජ්‍යයක්ද තමන් පිය වූ දෙවියන් වහන්සේගේ පූජකයන්ද කළා වූ අපට ස්වර්ග රාජ්‍යයේ රාජකීය පූජකයන් වීමට හැකි බව මේ පදයෙන් තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් අපව ස්වර්ගයේ පූජකයන් කරවන බලයේ මූලාශ්‍රය තිබෙන්නේ කොහේද? එහි පැවසෙන්නේ තමන්ගේ ලෙයින් කියාය. දෙවියන් වහන්සේගේ ලෙයින් අප අපගේ පාපයෙන් නිදහස් වූ බවත් එතරම් වටිනා තත්වයක අපව තැබූ බවත් බයිබලය විස්තර කර දෙනවා. එම නිසා කරන්නට දෙයක් නොමැති වුවත් ඩොලර් බිලියන ගණනකටවත් සැසඳිය නොහැකි තරමට ක්‍රිස්තුස් වහන්සේ වටිනා බව නැවත වරක් සිතිය යුතුයි. උන්වහන්සේගේ ලේ නොමැතිව කිසිවක් ඉටු කළ නොහැකි බව අපට සනාථ කරගන්න පුළුවන්. ලේ නොමැතිව අප යාමට බලාපොරොත්තුවෙන් සිටින තැන හා එහි යන දිනය කිසිදාක පැමිණෙන්නේ නැහැ. මේ සෑම ආශිර්වාදයක්ම ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ඝ හා දයාන්විත රුධීරයට ස්තුතිවන්ත වෙන්නයි කියා බයිබලය අපට පැහැදිලිව සාක්ෂි දරනවා. රෝම 5:9ට යමු. එබැවින් ඊටත් වඩා කුමක්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරුණු කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබූ අපි උන්වහන්සේ කරුණු කොටගෙන දෙවියන් වහන්සේගේ උදහසෙන් ගලවනු ලබන්නමුව. මෙහිදීත් අපව ධර්මිෂ්ඨ කරනු ලබන්නේ කුමකින්ද?
අපව ක්‍රිස්තුස් වහන්සේගේ ලේන් ධර්මිෂ්ඨ කරනු ලබනවා. එම නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නොමැතිව ආත්මික ලෝකයේදී අපට ගැලවීමවත් මිදීම හෝ පව්කමාවවත් ලැබිය නොහැකි බව ඉන් අදහස් වෙනවා. අපට රාජකීය පූජකයන්ද කිසිදු බලාපොරොත්තුවක්ද තබා ගැනීමට නොහැකි වෙනවා. අපගේ බලාපොරොත්තුවේ පහන් නිකන්ම නිවී යනවා. ස්වර්ගයට සම්බන්ධ දෙවියන් වහන්සේගේ සියලු කාර්යයන් සිදුවන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලයට ස්තුතිවන්න කියා බයිබලය අපට පැහැදිලි කර දෙනවා. කොලොස්සි 1:20 බලමු. උන්වහන්සේ කුරුසියේ ලෙයින් සමාදානය උපදවා උන්වහන්සේ කර්ණකොටගෙන සියලු දේ එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත් උන්වහන්සේ කර්ණකොටගෙන සියලු දේවල් සමග සසඳද්දී ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නොමැතිව කිසිවක් ඉටු නොවන බව බයිබලය අපට පැහැදිලි කර දෙනවා. පූජාවන් උදෙසා එළුවන් ගොන්නුන් හා වැසියන් පූජා කෙරුණු පරණ ගිවිසුමේ ඉතිහාසයේ දෙස බලනවා නම් සෑම පාපයකටම කමාව ලැබෙන්නේ ලේ තුලින් යයි දෙවියන් වහන්සේ නොනවත්වාම උගන්වන බව අපට දැක ගන්න පුළුවන්. මෝසෙස්ගේ කාලයේ සිට යේසුස් වහන්සේගේ කාලය දක්වා අවුරුදු 1500ක කාලයක් පුරාවටම පව්කමාව ගැලවීමෙන් පිදුම් ලබා ස්වර්ගයට යාමට හැකි ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග රුධිරය ගැන දෙවියන් වහන්සේ අපට නිශ්චිත ඉගැන්වීම් ලබා දෙනවා. සියලු දෙනාවම පවෙන් මුදවා ගැලවීම ලබා දී කරුණාවේ දොරටු ඇරදීම සඳහා උන්වහන්සේ මේ පොළොවට පැමිණ අප වෙනුවට කුරුසය මත තමලේ වැගිරුවේ අපට සදාකාල ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීමට හැකිවන පිණිස නේද? එසේනම් දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලේ බැඳ තැබුවේ කුමන නියෝගයකින්දැයි සොයා බලමු. මතෙව් පොතේ 26:17ට යමු. මුහුන් නොදෙමු රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙල කරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. උන්වහන්සේ නුවර අසවලා ළඟට ගොස් ඔහුට කතා කොට මාගේ කාලය ආසන්නය, මාගේ ගෝලයන් සමග නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමි ආචාර්යින් වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නයි කීසේක. ගෝලයෝ යේසුස් වහන්සේ ඔවුන්ට අනකල ලෙස කොට පාස්කුව පිළියෙල කළෝය. යේසුස් වහන්සේ විසින් ගෝලයන් ලවා පාස්කුව පිළියෙල කර ඔවුන් සමග එය පැවැත්වූවා. 26 වන පදය. ඔවුන් කමින් සිටියේදී යේසුස් වහන්සේ රොටිගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී රැගෙන කන්න, මේක මාගේ ශරීරයයි කීසේක. පාස්කුවේ රොටි දෙමින් යේසුස් වහන්සේ ගෝලයන්ට රොටිවල අර්ථය කියා දුන්නා. උන්වහන්සේ පැවසුවේ මේක මාගේ ශරීරය කියාය. උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුති කොට ඔවුන්ට දී කුසලානය තුල තිබුණේ කුමක්ද? පාස්කුවේ මිදියුෂනේද? නුඹලා සියල්ලෝම මෙයින් එනම් පාස්කුවේ මිදියුෂෙන් බොන්න. මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. පාස්කුව ක්‍රිස්තුස් වහන්සේගේ ලෙය සාක්ෂි දරන සත්‍යයි. පාස්කුවේ මිදියුෂ සම්බන්ධයෙන් යේසුස් වහන්සේ මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය කියා පැහැදිලි කළා. උන්වහන්සේ මේක මාගේ ලේය කියා පැවසුවා. එම නිසා අප පාස්කු චාරිත්‍රයට සහභාගී නොවුනොත් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලේහි කරුණාවෙන් පැළඳෙන පොරොන්දුව ලබන්න බැරි වෙනවා. මේ කුසලානය බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය කියා පැවසීමෙන් පාස්කුව තුලින් ගිවිසුමක් කළ බවට ලූක් පොත තුලිනුත් යේසුස් වහන්සේ පැහැදිලිව සඳහන් කළා. ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලේහි අරුත බෙදා දෙන විට බොහෝ සභාවන් ආඩම්බරයෙන් පවසන්නේ උන්වහන්සේගේ කරුණාවේ අනර්ගලේ ලබමින් ඒලේ විශ්වාස කරන්නේ තමන් බැවින් තමන්ට ගැලවීමට පංගුකාර විය හැකිය කියාය. පාස්කුව හා සබත් දවස නොපැවැත් වූවත් විශ්වාස කිරීමෙන් පමණක් අපට ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලයට පංගුකරුවන් වෙන්න පුළුවන් කියා ඔවුන් පවසනවා. මෙය දෙවියන් වහන්සේ පැවසූ දෙයට ප්‍රතිවිරුද්ධයි.
යේසුස් වහන්සේ පාස්කුවේ රොටී තම ශුද්ධ ශරීරයත් මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් ගිවිසුමේ මාගේ ලේය කියා පැවසීමෙන් මිදියුෂ තම ශුද්ධ ලේ ලෙස හැඳින්වූවා. සියල්ලෙනි මේ දිනවල දෙමව්පියන් හා දරුවන් අතර සම්බන්ධතාවය ලෙහෙසියෙන්ම DNA පරීක්ෂණ තුළින් සනාථ කරගන්න පුළුවන්. පරීක්ෂණයෙන් ගැලපීම හෝ නොගැලපීම පෙන්වා දෙන නිසා තර්ක කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ලේ බිඳුවකින් තම සැබෑ දරුවාද නැද්ද යන්න කිව හැකිය. පාස්කුවේ මිදියුෂ තම රුධිරය අඟවන බව යේසුස් වහන්සේ පවසනවා. තමලේ ඇති අය හා නැති අය කවුරුන්දැයි යේසුස් වහන්සේ යොහාන් පොතේ පැහැදිලි කළා. යොහාන් 6 වන පරිච්ඡේදයට යමු. 6:53 ඒ නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේක් සැබවක් සැබවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශ නොකනවා නම් ඔහුගේ ලේ නොබනවා නම් නුඹලා තුලම කුමක් නැතිද? ජීවනය නැත. යේසුස් වහන්සේගේ මාංශය නොකන ලේ නොබොන අය තුල ජීවනය නැහැ. එසේනම් මතෙව් 26 වන පරිච්ඡේදයට අනුව යේසුස් වහන්සේගේ මාංශය කෑම හා ලේ බීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පාස්කු භෝජනයේදී යේසුස් වහන්සේ විසින් පාස්කුවේ රොටී හා මිදියුෂ සම්බන්ධ කර මේක මාගේ මාංශය, මේක මාගේ ලේය කියා පැවසුවා නේද? එබැවින් පාස්කුවේ රොටී නොකන මිදියුෂ නොබොන අය යේසුස් වහන්සේගේ මාංශය නොකන ලේ නොබොන අයයි. මෙවැනි අයට ජීවනය ලැබිය නොහැකි බව දෙවියන් වහන්සේ අපට නිසකවම දැනුම් දෙනවා. විශ්වාසය තිබුණත් පාස්කුව නොපවත්වා ඔවුන්ට ගැලවීමවත් පව් කමාවවත් ලැබිය නොහැකි බව ඉන් අදහස් වෙනවා නේද? 54 වන පදය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැගිටුවන්නෙමි. මක් නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය, මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවතී, මමද ඔහු තුලෙහි පවතිමි. ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ ශරීරය හා අනර්ගලේ අප තුල ඇති නිසා යේසුස් වහන්සේ පැවසුවේ මමද ඔහු තුලෙහි පවතිමි කියාය. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ද මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. අපට යේසුස් වහන්සේගේ අනර්ග රුධිරයෙහි කරුණාවෙන් පැළඳිය හැකි නිසක සත්‍ය දෙවියන් වහන්සේ නිසකවම යොහාන් 6 වන පරිච්ඡේදයෙන් අපට දැනුම් දී තිබෙනවා. එබැවින් පාස්කුවේ ලේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නේද? පාස්කුවේ බැටළුවාගේ ලේ යනු ක්‍රිස්තුස් වහන්සේගේ ලේය. ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේ ලැබූ බොහෝ දෙනා සිටිනවා. කෙසේ වෙතත් තවමත් එය ලබා නොගත් තවත් සෙනග සිටිනවා. එපීස 1 එලිදරව් 1 හා පේතුරුස් 1 යන පරිච්ඡේදයන් වලින් දැකගත හැකි පරිදි ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලේ ලැබීමෙන් පව් කමාව මිදීම, සදාකාල ජීවනය, ස්වර්ග රාජ්‍යය හා රාජකීය පූජකකම යන මේ සියලු පොරොන්දු පිරිනැමුනේ කාටදැයි අප තේරුම් ගත යුතුයි. මෙම පොරොන්දු පිරිනැමුනේ අලුත් ගිවිසුම තුල සිටින සෙනගට පමණක් නේද? ලෝකයේ බොහෝ මනුෂ්‍යයන් සිටියත් මේ කරුණාව සෑම අයෙකුටම ළඟා වන්නේ නැහැ. යේසුස් වහන්සේ ප්‍රකාශ කළේ මාගේ මාංශය නොකන ලේ නොබොන අය තුල ජීවනය නැත කියාය. මේ හේතුව නිසා මේ පොළොවේ සෙනග ක්‍රිස්තුස් වහන්සේගේ ලේ උරුම කරගන්නවාට දරුණු සතුරු යක්ෂයා අකමැතිය. ප්‍රතිඵලයක් ලෙස යක්ෂයා කළේ කුමක්ද? ඔහු නිකියා මන්ත්‍රණ සභාව පවත්වා උපක්‍රමශීලීව පාස්කුව අවලංගු කළා. මෙය සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 325 දීය. මේ ආකාරයෙන් පාස්කුවේ රොටී හා මිදියුෂ කනබොන ක්‍රමය එනම් ජීවනයේ සත්‍ය මානව වර්ගයාට මුළුමනින්ම අහිමි වුණා. එබැවින් නැවතවර මේ පොළොවට පැමිණීමට අනාවැකි වූයේ කවුරුන්ද? හෙබ්‍රෙව් 9:28ට අනුව ක්‍රිස්තුස් වහන්සේ දෙවන වරට මේ පොළොවට ප්‍රකාශ විය යුතුයි කියා බයිබලය අනාවැකි කරනවා.
යේසුස් වහන්සේ දෙවනවරට මේ පොළොවට එසකියල් 37 හා 34 සටහන් වී ඇති අනාවැකි එළිදරව් කරන්නේ පැමිණි විට පමණක් ගැලවීමේ කාර්ය සම්පූර්ණ වන බවය. යේසුස් වහන්සේගේ දෙවන ඊම සම්බන්ධව ඇති පදය සොයා බලමු. හේබ්‍රෙව් 9:27. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට පාපය නැතුව ප්‍රකාශ වන්නේ කීවෙනි වරද දෙවෙනි වර ප්‍රකාශ වන සේක. උන්වහන්සේ දෙවන වරට පැමිණිය යුතුය. පළමු වරට මේ පොළොවට පැමිණි විටදී උන්වහන්සේ තම අනර්ගලයේ වගුරුවමින් අලුත් ගිවිසුමේ සත්‍ය පිහිටුවා මේ පොළොවේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ උරුම කරගෙන ඇති තම දරුවන්ව රැස් කළා. කෙසේ වෙතත් සතුරු යක්ෂයා ක්‍රිස්තු වර්ෂ 325 දී පාස්කුව අවලංගු කළා. යක්ෂයාට අවශ්‍ය වුණේ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලයේ ඇති සෙනගව මේ පොළොවෙන් නැති කර දමන්නයි. එසේ වසර 1600ක දිගු කාලයක් ගත වී ගියා. මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය හා ලේ අනුභව කිරීමෙන් සදාකාල ජීවනයට පංගුකරුවන් වීමට සුදුසු කිසිවෙක් මේ පොළොවෙන් සොයා ගැනීමට නොහැකි වුණා. යේසුස් වහන්සේ අවධාරණයෙන් කියා සිටියේ මාගේ මාංශය නොකන මාගේ ලේ නොබොන අය තුල ජීවනය නැත කියාය. අලුත් ගිවිසුම මෙලෙස ප්‍රකාශ කර ඇති නිසා තමන්ගේ ඊම බලා සිටින අයව ගලවන පිණිස මාංශවත්ව දෙවෙනි වරට පැමිණෙන බව යේසුස් වහන්සේ පොරොන්දු වුණේ මේ නිසයි. දෙවන වරට පැමිණි විට ක්‍රිස්තුස් වහන්සේව එසැනින්ම ඇඳිනගත හැකි ක්‍රමයක් තිබෙනවා. අප උන්වහන්සේව අඳුනාගන්නේ කොහොමද? මේ ලෝකයේ මිනිසුන්ට නැති ලේ වර්ගයක් තිබෙනවා. මේ ලේ වර්ගය කුමක්ද? එය පාස්කුවේ ලේ වර්ගයයි. පාස්හෝව යන වචනයේ මුල් අකුර පී නිසා ඊට පී වර්ගයේ ලේ කියා කිව හැකිය කියා මා සිතනවා. සාමාන්‍යයෙන් ලේ AB හා O ලෙස වර්ග 4කට වෙන් වෙනවා. මේ ලේ වර්ගයේ ඇති කිසිම කෙනෙක් මේ පොළොවේ නැහැ. මේ ලේ වර්ගය ඇත්තේ දෙවියන් වහන්සේට පමණයි. එහෙම නේද? වසර 2000කට ඉහතදී පාස්කුවේ ලේ කාගේ ලේ කියා දෙවියන් වහන්සේ පැවසුවද උන්වහන්සේ ඊට මාගේ ලේ කියා පැවසුවා නේද? නික්මයාම පොතේ වගේම මතෙව් මාක් ලූක් යන පොත්වලත් උන්වහන්සේ ඊට මාගේ ලේ කියා පැවසුවා. සුභාරංචි පොත් තුල පාස්කුව ගැන පැහැදිලි කරන ඕනෑම විටක මේක අලුත් ගිවිසුමේ මාගේ ලේය කියා පවසමින් පාස්කුව අන් කිසිවෙකුගේ ලේයින් නොව තමන්ගේ ලේයින් පිහිටුණු බව උන්වහන්සේ අපට ඉගැන්නුවා. පියාණන් හා දරුවන් ලෙස අප සමග ඇති දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය ගොඩ නැගුණේ මෙලෙසයි. මේ සිදුවීම බලමු. 2 කොරින්ති 6:17. එබැවින් නුඹලා ඔවුන් අතරින් පිටතට ඇවිත් වෙන්ව සිටින්න. අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමින් වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන නුඹලාට කවුරුන් වෙනවද? පියෙක් වන්නෙමි. නුඹලාට පියෙක් වන්නෙමි යන පදයෙන් අදහස් කරන්නේ කුමක්ද? උන්වහන්සේ දරුවන්ට ජීවනය දෙන බව ඉන් අදහස් වෙනවා. එසේනම් ඉන් ඇඟවෙන්නේ උන්වහන්සේගේ දරුවන් කුමක් ලැබූ බවද? දෙවියන් වහන්සේ ඔවුන්ට තම මාංශය හා ලේ දුන් බව නේද? අද මගේ දරුවන් වෙන්න කියා කිව් පමණින් දෙවියන් වහන්සේ අපගේ පියාණන්වත් අප උන්වහන්සේගේ දරුවන්වත් උනේ නැහැ. පියාණන් හා දරුවන් අතර ලේ අවශ්‍යම වෙනවා. නුඹලාට පියෙක් වන්නෙමි. නුඹලාද මට පුත්‍රයෝ දූවරුත් වන්නහුය. නුඹලාද මට පුත්‍රයෝ දූවරුත් වන්නහුය කියා දෙවියන් වහන්සේ බයිබලයේ පැහැදිලිව පවසා තිබෙනවා. අපටත් දෙවියන් වහන්සේගේම ලේ වර්ගය තිබෙන බව ඉන් අදහස් වෙනවා නේද? අප දෙගොල්ලන්ටම පාස්කුවේ ලේ වර්ගය තිබෙනවා. මේ පොළොවේ මුහුදු වෙරළේ වැලිමෙන් බොහෝ සභා තිබෙනවා. තවද දෙවියන් වහන්සේව දන්නවා, විශ්වාස කරනවා කියා පවසන බොහෝ මිනිසුන්ද සිටිනවා.
කෙසේ වෙතත් දෙවියන් වහන්සේ කිසිදාක නුඹලා මාගේ දරුවන් කියා පවසා තිබෙනවද? යොහාන් 6 වන පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ පැහැදිලිව පවසන්නේ මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත කියාය. තම මාංශය නොකන ලේ නොබොන අය ගැන යේසුස් වහන්සේ පැවසුවේ කුමක්ද? උන්වහන්සේ පැවසුවේ ඔවුන් තුල ජීවනය නැත කියාය. ජීවනය නැතැයි යනුවෙන් අදහස් වන්නේ ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවයි. දෙවියන් වහන්සේගේ දරුවන් වීම සඳහා වඩාත් වැදගත්ම ස්වභාවය වන සදාකාල ජීවනය අප උරුම කරගත යුතුයි. බයිබලයේ පොත් 66 අතරින් යේසුස් වහන්සේගේ පාස්කු භෝජනය කොයිතරම් වැදගත්ද? සෑම කාලයකම සිටි කීර්තිමත් චිත්‍ර ශිල්පීන් හා විවිධ කලාකරුවන් බයිබලයේ ලියවුණු පාස්කුව විශිෂ්ට සිදුවීමක් ලෙස නිරූපණය කළා. කෙසේ වෙතත් අද සභාවන් තුල පාස්කුව විශිෂ්ට අවස්ථාවක් ලෙස පැවැත්වීමට අවශ්‍ය වන්නේ නැහැ කියා උගන්වනවා. මෙලෙස දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවට පරම සාක්ෂි ඔවුන් ඉදිරිපත් කරනවා. නුඹලාට පියෙක් වන්නෙමි කියා දෙවියන් වහන්සේ පැවසුවේ ඒ නිසයි. අප ලේන් සම්බන්ධ බව ඉන් අදහස් වෙනව නේද? දෙමව්පියන් හා දරුවන් ලේන් සම්බන්ධ වෙනවා. පියෙකුගේ මාංශය හා ලේ දරුවන්ට උරුම වෙනවා. ඔවුන්ට ලේන් සම්බන්ධ වීමට හැකි වන්නේ මෙලෙසයි. ලෝ වටා සිටින අපගේ සියොන් සමාජිකයන් කොතැන සිටියත් ශුද්ධ පාස්කුව පවත්වන්නේ මේ නිසා නේද? නැවත නැවතත් අප පාස්කුව පවත්වන්නේ ඇයි? එය දෙවියන් වහන්සේගේ මංගල්‍යයක්ම පමණයිද? දෙවියන් වහන්සේ තම දරුවන්ට තම මාංශය හා ලේ උරුම කර ගැනීමට දෙන ඉතා වැදගත් දවසක් නිසයි. මුළු ලෝකය පුරාම සිටින අප පාස්කුව ශුද්ධ කොට පවත්වන්නේ ඒ නිසා නේද? නුඹලාට පියෙක් වන්නෙමි. නුඹලාද මට පුත්‍රයෝ දූවරුත් වන්නහුය කියා දෙවියන් වහන්සේ පැවසුවේ ඒ නිසයි. එසේනම් පියෙක් හා දරුවන් සිටිනවා නම් තවත් කවුරුන් සිටිය යුතුද? මෑණියන්ද සිටිය යුතුයි. දෙවියන් වහන්සේ සමග ඇති අපගේ සම්බන්ධය ගැන කියා දෙන පිණිස මා දන්නේ පාස්කුව පමණයි කියා පියාණන් පවසන කාලයක් තිබුණා. ලෝකයේ මිනිසුන් පාස්කුව වැදගත් බව තේරුම් නොගන්න නිසා පියාණන්ගේ හද කම්පා වී කලකිරීමක් ඇති වුණා. පාස්කුව පමණක් දන්නවා යයි පියාණන් පැවසුවේ ඒ නිසයි. උන්වහන්සේ අදහස් කළේ කුමක්ද? පාස්කුවේ සත්‍ය රැගෙන ආවේ කවුද? පාස්කුව පමණක් දනිමි කියා පැවසීමෙන් මා දෙවියන් වහන්සේය කියා පියාණන් මුළු ලොවට නිවේදනය කර ප්‍රකාශ කළා. කෙසේ නමුත් ලෝකයා උන්වහන්සේව ඇඳිනගත්තේ නැහැ. උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක. ස්වකීයෝ උන්වහන්සේ පිළිනොගත්තෝය. යේසුස් වහන්සේගේ පළමු පැමිණීමේදී සිදු වූ දේ නැවතත් සිදු වෙනවා. ශුද්ධාත්මයන්ගේ යුගයේදී පියාණන් පැමිණි විට නුඹලා මාගේ පුත්‍රයෝ දූවරුත් වන්නහුය කියා පමණක් උන්වහන්සේ පැවසුවේ නැහැ. අපට මෑණියන්ද සිටින බව පියාණන් පැහැදිලිව එළිදරව් කළා. ගලාති 4:26ට යමු. 4 වන පරිච්ඡේදයේ 26 වන පදයේ පවසන්නේ නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය. ඈ අපගේ කවුද? මව්ය. ස්වර්ගීය මෑණියන් තම දරුවන්ට ජීවනය උරුම කර දුන්නා. මව නොමැති කිසිම දරුවෙක් බිහි වෙන්නේ නැහැ. මා මේ ගැන කිහිප වරක්ම ඔබට කියා තිබෙනවා. ජෛව තාක්ෂණය හදාරන විද්‍යාඥයින් ජීවයේ මූලාශ්‍රය පිළිබඳව අධ්‍යයනය කර ජීවය උරුම වන්නේ මව්වරුන් තුලින් බව 21 වන සියවසේදී සොයාගත්තා. අපට මයිටොකොන්ඩ්‍රියා යන වචනය හොඳට හුරු පුරුදුයි. දරුවන්ට ලැබෙන්නේ මවගේ මයිටොකොන්ඩ්‍රියා පමණයි. ඒවා නොලැබුණොත් දරුවන්ට මොහොතකටවත් චලනය වන්න බැහැ. කිසිම ශක්තියක් ඇතිවන්නේ නැහැ. කතා කරන්නවත් කුඩා මාංශ පේශියක් චලනය කිරීමටවත් නොහැකි වෙනවා. වෙනත් ලෙසකින් කීවහොත් ජීවයේ මූලාශ්‍රය
දරුවන්ට තම මව්වරුන්ගෙන් ලැබෙන බව විද්‍යාඥයින් සොයාගත්තා. මව නොමැතිව ජීවයක් නැහැ. එබැවින් ගලාති 4:26හි පවසා ඇති ආකාරයට අපගේ ආත්මයන්ට පිය දෙවියන් වහන්සේ පමණක් නොව මව් දෙවියන් වහන්සේද සිටිනවා. මව් දෙවියන් වහන්සේ නොමැතිව අපට ස්වර්ගීය දරුවන් වන්නවත් සම්පූර්ණ ආත්මික පවුලක් ලබා ගන්නවත් බැහැ. රෝම 8:16 බලමු. ආත්මයාණන් වහන්සේ අප කවුරුන් කියා සාක්ෂි දරනවද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයාණන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. අප දෙවියන් වහන්සේගේ දරුවන් බව සාක්ෂි දැරීමට ආත්මයාණන් වහන්සේ යොදාගන්නේ කුමන සාක්ෂියද? ඒ අප තුල ගලන දෙවියන් වහන්සේගේ ලේයයි. අප තුල ඇති ලේය. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයාණන් වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. තවද දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ හා සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේය. මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව් කරනු ලබන්නා වූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටී යයි සිතමි. මේ පදයෙන් අදහස් වන්නේ පොළොවේ දේවල් తాවකාලික වන අතරේදී ස්වර්ගීය දේවල් සදාකාලික බවයි. ස්වර්ගීය දේවල් සදාකාලයටම පවතිනවා. මනුෂ්‍ය වර්ගයාට මේ සදාකාලික මහිමය ලබා දෙන පිණිස දෙවියන් වහන්සේ අලුත් ගිවිසුමේ සත්‍ය ඇතිව දෙවන වරට මේ පොළොවට පැමිණියා. දෙවියන් වහන්සේ නැවත නොපැමිණියා නම් මනුෂ්‍ය වර්ගයාට සිදුවන්නේ කුමක්ද? මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකන නිසාත් ලේ නොබොන නිසාත් සියලු මනුෂ්‍යයන් ජීවනය නැති අයට අයත් වෙනවා. ස්තුතිවන්ත ලෙස අප වෙනුවෙන් පැමිණියේ කවුරුන්ද? පියාණන් හා මෑණියන් තම දරුවන්ව කැඳවන අලංකාර සිදුවීම බයිබලයේ සටහන් වී තිබෙනවා. මෙම සිදුවීම එළිදරව් 22:17හි සටහන් වී තිබෙනවා. ආත්මයාණන් වහන්සේද මනමාලිද පවසන්නේ කුමක්ද? එන්නැයි කියති. පියාණන් හා මෑණියන් ලොව මුළුල්ලේ සිටින තම දරුවන්ව කැඳවන බව අප අද දකිනවා. මා වෙත පැමිණෙන්න. පැමිණ මාගේ ප්‍රේමය හා ආශිර්වාද තුලින් මාගේ මාංශය හා ලේ උරුම කරගන්න කියා පවසමින් දෙවියන් වහන්සේ අපව කැඳවනවා. සදාකාලයටම රජකම් කිරීමට හැකිවන පිණිස අප සියලු දෙනාවම කැඳවීමට දෙවියන් වහන්සේට අවශ්‍ය වී තිබෙනවා. දෙවියන් වහන්සේගේ මේ දයාන්විත කරුණාව මතකයේ තබාගෙන පාස්කුව ක්‍රිස්තුස් වහන්සේගේ රුධීරයේ සාක්ෂි දරන සත්‍යයයි යන දේශනා මාතෘකාව නැවත වරක් සිත්පත්ලේ කැටයම් කරගනිමු. පාස්කුව අපව විනාශයෙන් ගලවන මංගල්‍යයක් කියා අප සුළුවෙන් සිතන්න ඇති. අප දෙවියන් වහන්සේගේ මාංශය හා ලේ ඇති දෙවියන් වහන්සේගේ දරුවන් නිසා ඇත්තටම විනාශක දේවදූතයන් අපව පසු කර යනවා. කෙසේ වෙතත් ස්වර්ගීය පියාණන් හා මෑණියන්ව කිසිම කෙනෙක් පිළි නොගත්තත් අපව ගලවා ගැනීමටම පමණක් උන්වහන්සේලා පැමිණි බව අප සිහි කළ යුතුයි. අද නැවතත් උන්වහන්සේලාගේ කරුණාව ගැන සිතා තවත් ස්තුතිය ගෞරවය හා මහිමය පුද කරමු. තවද ලෝකයේ සකල ජනතාවටත් ලෝකයේ සීමාව දක්වාත් පියාණන් හා මෑණියන්ගේ ඉගැන්වීම දේශනා කරමු. එසේ කිරීමෙන් ලෝකයාව ගලවා ගැනීමේ කාර්යයට සහභාගී වන සියෝන් පවුලේ සමාජිකයන් බවට පත්වෙම්. දේශනාව අවසන් කරමි. ඔබට බොහොම ස්තුතියි.